දිසානායක ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ අයවැය ලේඛනය දැන් දින 3ක් විවාද වෙන අපි දැක්කේ පැවති පාලනයේ විසින් චෝදනා කරනවා පවතින පාලනයේට ඔවුන්ගේ පාලන කාලයේ යහපත් බවත් වර්තමාන පාලනයේ අයහපත් බවත්. වර්තමාන පාලනයේ ප්‍රකාශයටපත් කරනවා පැවති පාලනයේ අයහපත් බවත් පවතින පාලනයේ සෞභාග්‍ය බවත්. ගරු කතානායකතුමනි සැබවින්ම සිදු වී තිබෙන්නේ ඒක නොවේ. අපේ රට දශක ගණනාවක් තිස්සේ එකම මාවතක දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කිරීමෙන් ආර්ථිකයේ විශාල කඩාවැටීමකට ලක් වී තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් මේ ආණ්ඩු එකම පාරක දුවන බස්රියක් වගේ කාලෙන් කාලට රියදුරු මාරු කරමින් බෝඩ් එක වෙනස් කරමින් ගමන් කරනවා. 1994 මානසික මුනුවර බෝඩ් එකක් අලුත් රියදුරේ. 2001 දී යලි පුබුදුම ශ්‍රී ලංකා බෝඩ් එකක් අලුත් රියදුරේ. 2005 දී රට පෙරට බෝඩ් එක අලුත් රියදුරේ. 2015 දී යහපාලන බෝඩ් එක රියදුරු දෙන්නේ. 2019 දී සවිස්ස ආරම්භයේදී සෞභාග්‍ය දැක්ම අලුත් රියදුරේ. හැබැයි පැරණි බස් එක පැරණි පාරෙම දීර්ඝ කාලයක් ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා මේ වන විට අපේ රට ආර්ථිකයේ ප්‍රධාන ශේෂ්ත්‍ර පහක් අර්බුදයට මුහුණ දී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ පංචවිධ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පංචවිධ අර්බුදයකට මුහුණ දී තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ අර්බුදය තවත් මේ කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන තීව්‍රකට තිබෙනවා. ඒ සාමාන්‍යයෙන් ගත්තොත් හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා හා සමාන කඩා වැටෙමින් තිබුණු ආර්ථිකයකට මෙම කොවිඩ් වසංගතයේ තවත් බරපතල තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ තිබෙන පංචවිධ අර්බුදයන් කවරේද? පළමු අර්බුදය තමයි අපේ ආර්ථිකයේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. උදාහරණයකට ගත්තොත් 2019 හොඳ වර්ෂයක් නොවේ. 2019 හා සංසන්දනයේදී කුසිකර්ම හා දීවර ශේෂ්ත්‍ර 5.6කින් මේ මුල් මාස 8 ඇතුළත කඩා වැටී තිබෙනවා. අගෝස්තු මාසයේ 31 දක්වා. තේ නිෂ්පාදනයේ මේ මුල් මාස 8 ඇතුළත 27.5කින් බිඳ වැටී තිබෙනවා. රබර් නිෂ්පාදනයේ මේ මුල් මාස 8 ඇතුළත 8.7කින් බිඳ වැටී තිබෙනවා. කරදිය දීවර නිෂ්පාදකය මේ මුල් මාස 8 ඇතුළේ 8.1කින් කඩා වැටී තිබෙනවා. මිරිදිය නිෂ්පාදනයේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ 14.4කින් කඩා වැටී තිබෙනවා. කාර්මික නිෂ්පාදනයේ 7.8කින් කඩා වැටී තිබෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන අර්බුදයක් අපේ රටේ තිබෙනවා. තවත් පැහැදිලි කරොත් ගරු කතානායකතුමනි. අපේ රටේ අවශ්‍ය වන සීනි වලින් 91.4ක් අපි පිටරටින් ආනයනය කරනවා. අපිට අවශ්‍ය වන අර්ථාපල් වලින් 58.3ක් අපි පිටරටින් ආනයනය කරනවා. අපේ වියලි මිරිස් වලින් 77.6ක් පිටරටින් ආනයනය කරනවා. ලොකු ලුණු අවශ්‍යතාවෙන් 2019 වසරේ 92ක් පිටරටින් ආනයනය කොට තිබෙනවා. බඩිරුඟු අවශ්‍යතාවෙන් 29ක් පිටරටින් ආනයනය කොට තිබෙනවා. මුංගට අවශ්‍යතාවෙන් 64ක් පිටරටින් ආනයනය කොට තිබෙනවා. කුරක්කන් අවශ්‍යතාවෙන් 42ක් පිටරටින් ආනයනය කොට තිබෙනවා. සෝයා බෝංචි අවශ්‍යතාවෙන් 78ක් පිටරටින් ආනයනය කොට තිබෙනවා. මොකද රට සිදු වී තිබෙන්නේ? දශක ගණනාවක් තිස්සේ එකම මාවතක ගමන් කරපු මේ ආර්ථිකය අපේ රටේ නිෂ්පාදනය මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. මේ අලුත් ආර්ථිකයක් නොවේ. මේ අලුත් ආර්ථික දැක්මක් නොවේ. මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට 11 වෙනි අයවැය ලේඛනයේ නියෝජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මැතිතුමා අවුරුදු 10ක් මහ බැංකුවේ අධිපතිවරයා. ඒ වගේම ජනාධිපති ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. ඒ ත්‍රිත්වය තමයි මේ අයවැය ලේඛනයේ අදත්. ඒ නිසා පසුගිය අසාර්ථක ගමන් මගම තවත් දිගු කාලන අසාර්ථක ගමනකට ගෙන යන බව තමයි පෙන්눔 කර තිබෙන්නේ. පළමු කොටම නිෂ්පාදනයේ කඩා වැටි. දෙක ගරු කතානායකතුමනි අපේ රාජ්‍ය ආදායම හීනවීමේ ගැටලු මේ විසඳුම සොයාගත යුතු නැද්ද? 2019ට සාපේක්ෂව 2019 මුල් මාස 8ට සාපේක්ෂව අපේ රටේ ආණ්ඩුවේ ආදායම 24කින් කඩා වැටී තිබෙනවා. 2019 මුල් මාස 8 රාජ්‍ය ආදායම බිලියන 1205ක් වෙනකොට 2020 906.4යි 24කින් කඩා වැටී තිබෙනවා. ඒ වගේම අපේ රටේ වියදම ගරු කතානායකතුමනි අපි විශාල ආදායම් වියදම් පිළිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. උදාහරණයකට ගත්තොත්
තමුන්නාන්සේලා අපේක්ෂා කරනවා 2021 වසරේදී ආණ්ඩුවේ වියදම බිලියන 4991යි. ආදායම බිලියන 1994යි. ඒ කියන්නේ රාජ්‍ය වියදමෙන් 39%යි ආණ්ඩුවේ ආදායම බවට පත් වී තිබෙන්නේ. 2020 දී රාජ්‍ය වියදම බිලියන 4718යි. ආදායම බිලියන 1555යි. බිලියන 1555ක ආදායමක් ලබා ගැනීම බිලියන 4718ක වියදමක් කරනවා. ඒ කියන්නේ රජයේ වියදම් මා සංසන්දනය කළ බලනකොට රජයේ ආදායම 32%යි. මේ බිලියන 1555 ලැබෙන්නේත් නැහැ. ගරු කතානායකතුමනි, අගෝස්තු මාසේ 31 දක්වා ආදායම ලැබී තිබෙන බිලියන 906යි. ඕනනම් මේ අගෝස්තු මාසේ නම් මේ මාස හතරට තව බිලියන 450ක් ලැබි. ඔක්කොම ගත්තොත් බිලියන 1350ක් වේවි. 1350යි. රජයේ මුළු ආදායම 2020 බිලියන 1350ක් වෙනකොට රජයේ වියදම බිලියන 4418යි. ඒ කියන්නේ රජයේ වියදමෙන් ආදායම 28යි. ඒ කියන්නේ 728ක් උපයනකොට 700ක් වියදම් කරන්න සිදු වී තිබෙනවා. ඉතින් මේ ආර්ථිකයේ සහපොත්. ඒ නිසා මේ රාජ්‍ය ආදායම කඩාවැටීම විශාල ලෙස අර්බුදයක් නිර්මාණය කොට තිබෙනවා. ඒ අර්බුදය තවත් තීව්‍ර කරනවා ගරු කතානායකතුමනි මේ රාජ්‍ය ආයතනවල සිදුවන පාඩුව. උදාහරණයක් හැටියට ගත්තොත් රාජ්‍ය ආයතන 52ක් තිබෙනවා. මේ රාජ්‍ය ආයතන 52කින් රාජ්‍ය ආයතන 31ක්ම පාඩු ලබනවා. මේ පළමු මාස 8යි ගරු කතානායකතුමනි මේ පළමු මාස 8යි ඒ කියන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මාස 8 රාජ්‍ය ආයතනවල පාඩුව ගරු කතානායකතුමනි බිලියන 80යි. මිලියන 79871යි. මුල් මාස 8 රාජ්‍ය ආයතන බිලියන 80ක් පාඩු ලබනවා. ඊතුරු මාස 4ට බිලියන 40ක් පාඩු ලැබුවොත් බිලියන 120යි. ඒ කියන්නේ මේ රාජ්‍ය ආයතන ටික මේ අවුරුද්දේ ලබන පාඩුව බිලියන 120යි කොච්චර ප්‍රමාණයක්ද ගරු කතානායකතුමනි? මා ඔබතුමාට පෙන්눔 කරන්නම් එම පාඩුවල ස්වභාවය. විශේෂයෙන් ගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 31000 පාඩු ලබලා තිබෙනවා මේ මුල් මාස 8ට. ඉතිරි මාස 4ත් පාඩුව එකතු වුණොත් ගරු කතානායකතුමනි වළක්වන්න බැරි විදිහටම මිලියන 45000ට වඩා වැඩි වෙනවා විදුලි බල මණ්ඩලයේ පාඩුව. හැබැයි ගිය අවුරුද්දට වඩා පාඩු ටිකක් අඩු වෙලා තිබෙනවා. ඒ විදුලි උත්පාදනය අඩුවීම හා ඩීසල් මිල පහළ වෑම. හැබැයි මිලියන 45000ක පාඩුවක් විදුලි බල මණ්ඩලය ලබන මේ අවුරුද්දේදී. කනිත් තෙල් නීතිගත සංස්ථාව ඔබතුමා මට කාලේ ගරු මන්ත්‍රීතුමනි සමා වෙන බාධා කරනවට ඔබතුමා දැන් මේ නිෂ්පාදනය කඩාවැටලා කියලා කිව්වා, ආදායම කඩාවැටලා කියලා කිව්වා, තව ඉවර නැහැ කියලා. ආයතන කඩාවැටලා කිව්වා. ඉතින් ඔබතුමා හිතන්නේ නැද්ද මේ කොරෝනා වසංගතය නිසා වෙච්ච ලෝක අර්බුද නිසා වෙච්ච දෙයක් කියලා? මේගේ රජයක් තිබ්බනම් ඔබතුමා ගරු කතානායකතුමනි මා පළමු කොටම ගරු කතානායකතුමනි අද උත්සාහ කරන්නේ මේ පංචවිධ අර්බුදයත් මේ අර්බුදයට ආණ්ඩුව ලබා තියෙන විසඳුම් වල තිබෙන අසාර්ථකත්වයක් පෙන්눔 කරන්න මුදල් අමාත්‍යාංශ විවාදය අවසන් දිනේදී පැවැත්වෙනවා. ඒ අවසන් දිනේදී මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා වැඩපිළිවෙල කුමක්ද කියලා මා කියන්නේ. මේ ගරු කතානායකතුමනි මාස 3ක 4ක කොවිඩ් වසංගතයකින් ආර්ථිකයක් කඩා වැටෙනවා නම් එයින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයක් නොතිබුණු බව. අවුරුදු 4ක එහෙම ආර්ථික කඩා වැටෙන්නේ නැහැ. මතක තබා ගන්න. මේ දිගුකාලන මූණ දී තිබෙන අර්බුදය මා කලිනුත් කිව්වා හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා වගේ මේ කොවිඩ් වසංගතය මෙම අර්බුදය තීව්‍ර කොට තිබෙනවා. හැබැයි පාත්‍රය හිස්. හිඟන්නාගේ පාත්‍රය රට. මේක ඇත්ත. එයා ලංකාවේ පාඩුව ගරු කතානායකතුමනි. එයා ලංකාවේ මේ වසරේ පාඩුව දැනට මිලියන 36000යි. ඉතිරි මාස 4ත් මිලියන 18000ක විතර පාඩුවක් ලබනවා. ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 55000ක පාඩුවක් ලබනවා එයා ලංකා සමාගම. මේ ඔක්කොම එකතු කරපුවහම පාඩුව කොච්චරද? රාජ්‍ය ආයතන 31ක පාඩුව මේ මුල් මාසයට මිලියන 80000ක් වෙනවා. තව 40000ක මිලියන 120000යි. දැන් තමුන්නාන්සලගේ අයවැය යෝජනාවල අයවැය යෝජනා දැන් ගොඩාක් සාරගර්භ ඉදිරිපත් කරන්න යෝජනා තියෙනවා 36ක්. මේ යෝජනා 36ට වෙන් කරලා තියෙන බිලියන 140යි. රාජ්‍ය ආයතන 31 පාඩුව බිලියන 120යි. කොතනද වෙලා තියෙන්නේ? තමුන්නාන්සලා කියන පාරවල් හදන්න බිලියන 20යි. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න බිලියන 20යි. හැබැයි යාලංකේක පාඩුව බිලියන 55යි. ලක්ෂ 3ක් හදන්න පුළුවන් තමුන්නාන්සලා කියන විදිහට පාරවල්. යාලංකේක පාඩුව.
ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාල 4ක් ඇතිවීම සඳහා බිලියන 2යි. හැබැයි රාජ්‍ය ආයතන පාඩුව බිලියන 120යි. ඒ කියන්නේ බිලියන 2කට විශ්වවිද්‍යාල 4ක් හදන්න පුළුවන් නම් බිලියන 120ට විශ්වවිද්‍යාල නේද 240යි 480ක් හදන්න පුළුවන්. මොකද සිදු වී තිබෙන්නේ? ඒ නිසා මේ රාජ්‍යයේ මේ ආයතනවල බිඳ වැටීම මේ ආදායමට තවත් විශාල අර්බුදයක් නිර්මාණය කරනවා. ඒ නිසා දෙවැනි අර්බුදය තමයි මේ රාජ්‍ය ආදායම හීන වීමේ අර්බුදය. ඒට තමුන්නාන්සේලා සතුව විසඳුම් තිබෙනවාද කියන එක මා හිතන්නේ ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඊළඟ තුන්වෙනි අර්බුදය. තුන්වෙනි අර්බුදය තමයි අපේ රට මුහුණ දීලා තිබෙන ගරු කතානායකතුමනි. තුන්වෙනි අර්බුදය තමයි අපි මුහුණ දීලා තියෙන ගෙවුම් ශේෂය ඇති වී තිබෙන හිගය. මේ විසඳුම් ලබා ගත හැකි කෙසේද? 2019 වසරේ ආනයන සඳහා වැය වී තිබුණා ඩොලර් මිලියන 19337ක්. අපනයනන් තිබුණ ඩොලර් මිලියන 11940යි. ඒ ඩොලර් මිලියන 7997ක. ඒ ඩොලර් බිලියන 8ක වෙළඳ ශේෂයේ හිගයක් තිබුණා 2019. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 8ක වෙළඳ ශේෂයක හිගයක් තිබෙනවා. ආනයන සහ අපනයන අතර පරතරය ආනයන සඳහා යන වියදමින් අපනයන සඳහා යන ආදායම අඩු කරපුවාම අපිට බිලියන 8ක හිගයක් ඇති වී තිබෙනවා වෙළඳ ශේෂී. ඒ බිලියන 8 හිගය තවත් වර්ධනය වෙමින් තිබෙනවා. උදාහරණයක් හැට ගත්තොත් මේ මුල් මාස 8 ගරු කතානායකතුමනි පහුගිය අවුරුද්දේ මුල් මාස 8 ආනයන වියදම ඩොලර් මිලියන 12880යි. අපනයන ආදායම ඩොලර් මිලියන 8030යි. ඒ කියන්නේ 2019 මුල් මාස 8 වෙළඳ ශේෂය මිලියන 4864යි. හැබැයි මේ මුල් මාස 8 ආනයන වියදම මිලියන 10258යි. අපනයන ආදායම ඩොලර් මිලියන 6445යි. 3813ක හිගයක් තිබෙනවා. බැලුමට හරි වගේනේ. ගිය මාස 8 බිලියන 4.8යි. මේ මාස 8 3.8යි. හැබැයි මේ 3.8 නිර්මාණය වුණේ කොහොමද? ඒ විශේෂ තත්ත්වයක් හේතු කොටගෙන. එක ආනයන වැඩි වෙලා නෙවෙයි. අපනයන වැඩි වෙලා නෙවෙයි. අපනයන 2019 මුල් මාස 8 බිලියන 8030යි. මේ අවුරුද්දේ මුල් මාස 8 මිලියන 6445යි. ඒ කියන්නේ අපනයන ආදායම මුල් මාස 8 මිලියන 1585කින් අඩු වී තිබෙනවා. එහෙනම් ඇයි මේ ආනයන සහ අපනයන අතර පරතරය බිලියනකින් අඩු වුණේ කොහොමද මේ මාස 8? අපනයන වැඩි වෙලා නෙවෙයි. ආනයන අඩු වී තිබෙනවා. ආනයන අඩු වෙන්න සාධක දෙකක් තිබුණා. එකක් තෙල් සඳහා යන වියදම අඩු වුණා. මොකද ඉන්ධන පාවිච්චිය අඩුවීමත් ඒ වගේම ඉන්ධනවල මිල අඩුවීමත් හේතු කොටගෙන ගිය මුල් මාස 8ට වඩා මේ මුල් මාස 8 2019 මුල් මාස 8ට වඩා මේ අවුරුද්දේ මුල් මාස 8 මිලියන 876ක අඩුවීමක් තියෙනවා තෙල් ආනයනය කරන්න. තෙල් අපනයනය කරන්න. සමාන තෙල් ආනයනය කරන්න. අන්න ඒ වාසිය එකක් තිබෙනවා. අනිත් එක යම් භාණ්ඩ සීමා කිරීම. මේ යම් භාණ්ඩ සීමා කිරීම සඳහා ආනයන වියදම අඩු කොට තිබෙනවා. හැබැයි මේක දිගු කාල ලෙස කරන්න පුළුවන්ද? සමාජයේ සාමාන්‍ය තත්ත්වෙකට තෙල් ඉල්ලුම වැඩි වෙනවා. තෙල් ඉල්ලුම වැඩි වෙන ලෝකෙ තෙල් මිල ඉහළ යනවා. ඒ නිසා 2021 දී මේ තෙල් වලින් මේ අවුරුද්දේ ඩොලර් බිලියනයකට පමණක් එන අතිරික්තය 2021 දී ලැබෙන්නේ නැහැ. ඊළඟ මේ ආනයන සීමා කිරීම මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද? වාහන ආනයන කිරීම තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන්. කරන්න බෑ. කරොත් ඒක වියදම වැඩි වෙනවා. වාහන පරණ වෙනකොට ඒක වෙනුවෙන් දෙන අමතර කොටස් වල වියදම වැඩි වෙනවා. නිසා මේක වහලා තියාගන්න බෑ. ඒ නිසා අවුරුද්දක කුඩා කෙටි කාලයක ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියනකින් අඩු කරගත්තට මේක දිගු කාලෙක පවතින්නේ නැහැ. ඒ නිසා ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 7කවත් අඩුම තරමේ ආනයන සහ අපනයන අතර පරතරයක් නිර්මාණය වෙනවා. හැබැයි ඒකට අනිත් පැත්තෙන් අපිට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.6ක් අපිට ලැබුණා. හැබැයි මේ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 956යි. උපරිම ඩොලර් බිලියනයක් ලැබී. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියන 3.6 මේ අවුරුද්දේ ඩොලර් බිලියනයක් දක්වා අඩු වෙනවා. ඩොලර් බිලියන 2.6ක හිගයක් එතන නිර්මාණය කරනවා. ඊළඟ ගත්තොත් විදේශ රැකියාවලින් මම හිතනවා මේ අවුරුද්දේ යම් ප්‍රමාණයකට විදේශ රැකියාව ගිය අවුරුද්දේ ලැබිච්ච ආදායමම ලැබෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් ගිය අවුරුද්දේ මුල් මාස 8 විදේශ
ශ්‍රමිකයන්ගේ ලැබුණු ආදායම ඩොලර් මිලියන 4414යි. මේ අවුරුද්දේ ලැබුණු ආදායම මුල් මාස 8 4346යි. සිට 1.5ක වගේ කුඩා අඩුවීමක් තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේක යම් ප්‍රමාණයක් ලැබුණත් ලබන අවුරුද්දේ මීට වඩා අඩු වෙනවා. දැනටමත් 40000ක් රස් අත්තර ලැබිලා තියෙනවා. තවත් ලක්ෂ ගණනක් එන්න බලාගෙන ඉන්නවා. ඒ රැකියාව හිමිවින් තිබෙනවා. ඒ නිසා ගත්තොත් විදේශ ශ්‍රමිකයන් හදා ලැබෙන ආදායමත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමත් ගරු කතානායකතුමනි ආනයන අපනයන පරතරයක් ගත්තොත් විශාල ගෙවුම් ශේෂයේ හිගයක් නිර්මාණය කරනවා. ඊට තවත් අතිරේක ලෙස බල කරනවා. ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඩොලර් බිලියන 6ක ණය වාරිකයක් ලබන අවුරුද්ද ගෙවිය යුතු තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මාසයකට ඩොලර් මිලියන 300ත් 400ක් විතර ප්‍රමාණයක් ණය ගෙවිය යුතුයි. විශේෂයෙන්ම ජුනි මාස වෙනවා තව ඩොලර් බිලියන 1 බැඳුම් කරය සම්පූර්ණ වෙනවා. ඒතර ගත්තොත් ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 5ත් 6ත් අතර ණය වාරිකයක් ලබන අවුරුද්ද ගෙවිය යුතුයි. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 6ක් අපිට අවශ්‍යයි. ආනයන සහ අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8ක්වත් වෙනවා. එහෙනම් තව 14ක් අවශ්‍යයි. 8යි 6යි 14යි. හැබැයි අපිට තියෙන්නේ කොච්චරද? අපිට තියෙන්නේ කොච්චරද? සංචාරක ව්‍යාපාරයෙන් එකක් හම්බ වෙයි. සංචාරක මේ පාර 7.2ක් ගෙව්වා. ඒකත් මම ගෙවපු විදිය කියන්නේ. ගරු කතානායකතුමනි මහ බැංකු වාර්තා සෑම වාර්තාවකම අපිට පෙන්눔 කරනවා අගෝස්තු මාසයේ 31 වෙනකොට අපේ රටේ විදේශ සංචිතය 6.7ක් තිබුණු බව. හැබැයි සැප්තැම්බර් 31 වෙනකොට. හැබැයි තමුන්නාන්සලා ඔක්තෝබර් මාසේ පළවෙනිදාකින් පස්සේ කියන්නේ. එයි විදේශ සංචිතය තිබුණා අපිට 6.7ක්. හැබැයි ඔක්තෝබර් මාසේ පළවෙනිදා අපි ඩොලර් බිලියනක් ගෙවුවේ ඒකෙන් 5.7 දක්වා අඩු වී තිබෙනවා. එහෙනම් විදේශ සංචිතය ඉන්නේ 5.7යි. කොහොමද අපි ගෙවන්නේ? අපි ඩොලර් බිලියන 14ක් උපය ගන්න ඕන. අතිරේක වශයෙන් සංචාරක ව්‍යාපාරයෙන් අපිට ඩොලර් බිලියනක් උපරිම අපිට විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් බිලියන 8ක් ඒවි උපරිම ඩොලර් බිලියන 9යි. ඒ ඩොලර් බිලියන 5ක් හිගයි. කොහොමද මේ පහ සපුරගන්නේ? කොහොමද සපුරගන්නේ? ඒ නිසා මේ ගෙවුම් ශේෂය අපි ඇති වී තිබෙන අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයට විසඳුම් ඕන. එක නිෂ්පාදන කඩා වැටීම. දෙක රාජ්‍ය ආදායම අඩුවීම. තුන ගෙවුම් ශේෂයේ හිගය. හතරවෙනි අර්බුදය තමයි ගරු කතානායකතුමනි ණය අර්බුදය. මේක අපේ රටේ ප්‍රධානතම අර්බුදය බවට පත් වී තිබෙනවා. මා මේවා වෙන වෙනම කැඩුවට මේ එකිනෙකාට නිෂ්පාදන කඩා වැටීම, රාජ්‍ය ආදායම අඩුවීම, ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වෙන පරතරය මේ සියල්ල එකට සම්බන්ධ වෙමින් තිබෙන්නේ. මේ සියල්ල බර අවසානට එකතු වී තියෙන්නේ කොතෙන්ද? ණයට. උදාහරණයකට ගත්තොත් ගරු කතානායකතුමනි ආණ්ඩුවේ වාර්තාවල කියන 2013 අවසන් වෙනකොට අපේ ණය ප්‍රමාණය බිලියන 13,013යි. 13,031යි. ට්‍රිලියන 13යි. අපේ ණය ප්‍රමාණය. හැබැයි තමුන්නාන්සේලා 2020 අපේක්ෂා කරනවා. බිලියන 2,775ක් ගන්න. ඒ කියන්නේ 2020 අවසාන වෙනකොට අපේ ණය ප්‍රමාණය බිලියන 15,306යි. ඒකනේ ට්‍රිලියන 15.3 දක්වා ඉහළ යනවා. නැවත 2021 දී තමුන්නාන්සේලා ඩොලර් බිලියන 15,306 සිට තවත් ණය ප්‍රමාණය වැඩි කරනවා. මේ ණය ප්‍රමාණය වැඩි වුණාම අපිට දරා ගන්න බැරි ණය අර්බුදයකට මුහුණ දෙනවා. උදාහරණයකට ගත්තොත් 2020 දී තමුන්නාන්සේලා අයවැයලයක ඉදිරිපත් කරනකොට අගමැතිතුමා කිව්වා ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 2,830යි කියලා වැරදි. ඒකේ ගිණුම් කරන්නත් වැරදි. එකතු කිරුණුත් වැරදි. මා කියන්න පුළුවන් නම් කියන්න. ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ 2020 අයවැයලයක ඉදිරිපත් කරමින් කියනවා බිලියන 2,830ක ණයක් ගන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඇත්ත ගාන ඊට වඩා වැඩි. ගිණුම් ගලපුවත් ගරු කතානායකතුමනි ගන්න වෙනවා බිලියන 3,163ක්. ඊට පස්සේ බිලියන 2,997ක් මේ අවුරුද්ද ගන්න අපේක්ෂා කරනවා. ඒ කියන්නේ 2020 2021 වසර දෙක සඳහා පමණක් අපි ණය ගන්නවා බිලියන 6,160ක්. ඒ කියන්නේ ට්‍රිලියන 6.1ක්. අවුරුද්දයකට ණය ගන්නවා. ට්‍රිලියන 6.1ක්. බිලියන 6,000ක්. ගරු කතානායකතුන් මේ රටේ මුළු ආර්ථිකයම කොච්චර තිබෙන්නේ? මේ රටේ මුළු ආර්ථිකයම තිබෙන්නේ ඩොලර් බිලියන 80යි. ඩොලර් බිලියන 80ක් තියෙන ආර්ථිකයක් තියෙන රටක වසරකට ණය ගන්නවා. වසරවල් දෙකකට ණය ගන්නවා රුපියල් බිලියන 6,160ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 80ක් තියෙන රටක තමයි අපි මේ ණය ගන්නෙ. නැත්තම් කියන්න පුළුවන් අරේ අපිට වඩා ණයයි. මේ ඒ රටවල ආර්ථිකය ලොකුයි. ඩොලර් බිලියන 80ක කුඩා ආර්ථිකයක් තියාගෙන වසරවල් දෙකකට රුපියල් බිලියන 6,180ක රුපියල් ට්‍රිලියන 6ක ණයක් දරා ගන්න පුළුවන්ද මේ ආර්ථිකයට? ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි.
මේ ප්‍රශ්නේ මොකද්ද තවත් අපි බැලුවොත් 2020 වසරේ අපේ ණය සහ පොලි වාරික එකතුව බිලියන 1854යි. පොලි වාරිකයේ බිලියන 866යි. ණය වාරිකයේ බිලියන 988යි. මුළු පොලි සහ ණය වාරිකය බිලියන 1854යි. ඒ කියන්නේ මේ 2020 වසරේ අපි ණය සහ පොලිය ගෙවිය යුතුයි බිලියන 1854ක්. හැබැයි රාජ්‍ය ආදායම කොතනද? බිලියන 1555යි. රජයට සමස්ත ආදායම බිලියන 1555යි 2020. හැබැයි රජයේ ණය ගෙවිය යුතුයි බිලියන 1854ක්. ණය සහ පොලි වාරිකය ගෙවන්නත් බිලියන 299ක් ණයට ගන්න වී තිබෙනවා. මොකද මේ රට? හොඳ ආර්ථිකය. ණය සහ පොලි වාරිකය ගෙවන්නත් රාජ්‍යයට ලැබෙන ආදායම මදි නම් ණය සහ පොලි වාරිකය ගෙවීම වෙනුවෙනුත් බිලියන 299ක් ණය ගන්න සිදු වී තිබෙනවා නම් කුමක්ද ගරු කතානායකතුමනි ආර්ථිකය? ඒ වගේම 2021 පොලිය ගෙවන්න තියෙනවා බිලියන 860ක්, ණය වාරිකය ගෙවන්න තියෙනවා බිලියන 1257ක්. ඔක්කොම එකතු කරපුවාම 2021 ණය සහ පොලි වාරික වල එකතුව බිලියන 2117යි. අපි 2021 ලබන වර්ෂේ ණය සහ පොලි වාරිකය ගෙවිය යුතුයි බිලියන 2117ක්. ආණ්ඩුවේ ආදායම බිලියන 1994යි. රජයේ සමස්ත ආදායම ඊට භාණ්ඩාගාරයට බදු ගහලා දඩ ගහලා විවිධ ලයිසන් ගාස්තු අය කරලා මේ ඔක්කොම කරලා රජයේ භාණ්ඩාගාරයට එන්නේ බිලියන 1994යි 2021. හැබැයි ණය සහ පොලිය ගෙවිය යුතුයි බිලියන 2117ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ ණය සහ පොලි වාරිකය ගෙවන්න. 2021 ණය සහ පොලි වාරිකය ගෙවීම සඳහා පමණක් ණයට ගන්න ඕන බිලියන 223ක්. අනිත් සියල්ල අධ්‍යාපනයට, කර්මාන්තයට, දීවර කර්මාන්තයට, සේවාවන්ට, සෞඛ්‍ය සේවාවන් මේ සියල්ලටම වියදම් කරන්න වෙලා තිබෙන්නේ ණය වලින්. මේ ආර්ථික අර්බුදයක් නෙමෙයිද? අපි තමුන්නාන්සලගෙන් අහනවා. ඒ වගේම ඒකේ තවත් භයානක තත්ත්වයක් තිබෙනවා. ගරු කතානායකතුමනි ආණ්ඩුවේ වාර්තාවම පෙන්눔 කර තිබෙනවා මේ 2020 වර්ෂයේදී රජයේ මුළු ණය වලින් 47%ක් විදේශීය ණය. ඒ කියන්නේ අපේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3ක්. 2020 වෙනකොට අපේ රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3යි. ඒ 35.3නුත් 42.6ක් ස්වරි බැඳුම් කරවල අරන් තිබෙන්නේ. ඒ බැඳුම් කර අරන් තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 15ක්. එඳා විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3ක් වෙනකොට අපි ස්වරි බැඳුම් කර අරන් තියෙන ඩොලර් බිලියන 15ක්. මේවා ඉතා වේගෙන් ඉක්මනින් කල් පිරලා අපි ගෙවිය යුතු ණය. ඒ නිසා මේ ණය කොහොමද ගෙවන්නේ? ඒ නිසා අපේ රට විශාල ණය අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. හැබැයි අර්බුදය මේ ගණන් වල පෙන්눔 කරන්නේ භාණ්ඩාගාරයේ ණය දෙපාර්තමේන්තුවේ ණය පංගුව. හැබැයි 2012 ඉඳන් මේ රටේ විද්‍යාව පටන් ගත්තා. ඒ 2012 ඉඳන් පටන් ගත්තු ගණිත විද්‍යාව තමයි සංඛ්‍යාත්මක විද්‍යාව තමයි රාජ්‍ය ආයතන වල ණය වෙනම දැම්මා. ඒක රජයේ ණයට එකතු වෙන්නේ නැහැ. එහෙම ගත්තාම රාජ්‍ය ආයතන 21ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 1317යි ට්‍රිලියන 1.3ක්. ට්‍රිලියන 1.3ක් රාජ්‍ය ආයතන ණය. ඒ ණය වලින් ගත්තාම ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලය ණයයි රුපියල් මිලියන අපි සරලයි අපි බිලියන වලින් කිව්වොත් බිලියන 130ක්. කෝටි 13000ක් ණය විදුලි බල මණ්ඩලය. බැංකු වලට. ඒ වගේම කනිතෙල් නීතිගත සංස්ථාව බිලියන 375ක් ණය. ඒ කියන්නේ කෝටි 37500ක් තෙල් සංස්ථාව ණය. මොකද වෙලා තිබෙන්නේ? රටේ මුළු ආර්ථිකයම රාජ්‍ය ණය පමණක් නෙවෙයි ට්‍රිලියන 1.3ක බිලියන 1300කට අධික මුදලක් රාජ්‍ය ආයතන 21කින් ණය බර දරනවා. ඒකේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන එතන නෙවෙයි ගරු කතානායකතුමනි. මේ ණය වලින් වැඩි පංගුව කාටද? දැන් අපි කියන ලංකා බැංකුව මහජන බැංකුව මේ සේවාවන් සඳහා ආයෝජන වැඩි කරන්න දිරි දෙන්න කියලා කියනවා. මා දන්නා පරිදි මා මුදල් ඇමතුමා නිවැරදි කරන්න භාණ්ඩාගාර account එක කොච්චරද?
භාණ්ඩාගාරය අද දුවන්නේ ඕඩි වලින් බැංකුව අයිරාවකි. එහෙම නෙවෙයිද? ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි බිලියන 500ක බැංකුව අයිරාවකින් දුවන්නේ. ඒ නිසා මේ බිලියන 500 සපයලා තියෙන මොකද රාජ්‍ය බැංකුව. ඒ රාජ්‍ය බැංකුව වලින් තැන්පත් වලින් තමයි භාණ්ඩාගාරය දුවන්නේ. බිලියන 500ක බැංකුව අයිරාවක් තියෙනවා. එහෙම නැත්නම් කවුන්ට් එක හරියට කියන්න. ඒතර ඕඩි එකකින් දුවන ආණ්ඩුව. භාණ්ඩාගාරය දුවන්නේ ඕඩි account එකකින්. බිලියන 500ක ඕඩි එකක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් රාජ්‍ය ආයතන වලට මහජන බැංකුව ණය දීලා තියෙනවා. රාජ්‍ය ආයතන වලට මහජන බැංකුව ණය දීලා තියෙනවා බිලියන 274ක්. අර කතානායකතුමනි. බිලියන 274ක්. එතකොට මහජන බැංකුවේ ණය පංගුවෙන් විශාල පංගුවක් භාණ්ඩාගාර ණය අරන් තිනවා. තව පංගුවක් රාජ්‍ය ආයතන ණය අරන් තිනවා. රාජ්‍ය ණය අරන් තිනවා බිලියන 274ක් මහජන බැංකුවේ. ලංකා බැංකුවේ රාජ්‍ය ආයතන ණය අරන් තිනවා බිලියන 381ක්. ඒ කියන්නේ කෝටි 38100ක්. ලංකා බැංකුව ණය දීලා තියෙන රාජ්‍ය ආයතන වලට. කෝටි 27300ක්. මහජන බැංකුව ණය දීලා තියෙන රාජ්‍ය ආයතන වලට. මේ රාජ්‍ය ආයතන කියන්නේ මොනවද? මේ රාජ්‍ය ආයතන සල්ලි මහජනගේ තැන්පතු. දැන් තමුන්නාසල මේ ආණ්ඩුව දුවන්නේ කොහොමද? මහජනගේ තැන්පතු බැංකුවට එනවා. ඒ බැංකුව වලින් ආණ්ඩුව ණය ගන්න. ආණ්ඩුවේ ආයතන. මහජනගේ තැන්පතු බැංකුවට එනවා. ඒ බැංකුවෙන් භාණ්ඩාගාර account එක ණය ගන්නවා. මේක සිදුවී තිබෙනවා. අද මේ මහජන බැංකුව සහ ලංකා බැංකුව අවදානමකට මුහුණ දී තිබෙනවා. මම ඔබතුමාට ඒ ගැන පැහැදිලි කරන්න. මේ අවදානම කොතරද කිව්වොත් ලංකා බැංකුව 2019 වසරේ ලාභ ලැබුවා ආසන වශයෙන් ගත්තොත් බිලියන 30ක්. 2019 ගිය අවුරුද්දේ ලංකා බැංකුවේ ලාභය බිලියන 30යි. මේ අවුරුද්දේ මුල් මාස 8ට ලාභය බිලියන 12යි. බිලියන 12යි. ඒ කියන්නේ ඕනනම් තව බිලියන 30යි. ඒ කියන්නේ තව 4ක් ලැබෙයි මේ මාස ටික. තව 6ක් ලැබෙයි. බිලියන 18යි. එතකොට ලංකා බැංකුව බිලියන 30ක් ලාභ ලබනකොට මේ අවුරුද්දේ ලාභය බිලියන 18 දක්වා පහළ වහිනවා. මහජන බැංකුව කරු කතානායකතුමනි බිලියන 19.9ක් 2019 ලාභ ලැබුවා. බිලියන 19මාරක්. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස 8 ලාභය බිලියන 6යි. ඔබතුමාගේ කාලය තා මිනිත්තු 2යි. මම අවසන් කරනවා කතාව. බිලියන 6යි. ඒ කියන්නේ බිලියන 6යි කියන්නේ තව අපි 3ක් දැම්මොත් මේ මාස 3ට මේ මාස 4ට බිලියන 9ක් වෙයි. බිලියන 20ක් ලැබුව මහජන බැංකුව බිලියන 9 දක්වා බිලියන 11කින් ලාභය අඩු වෙනවා. මොකද්ද සිදුවී තිබෙන්නේ? අද මේ බැංකු පොලි අනුපාතික සෙල්ලම දාන්න මොකටවත් නෙමෙයි. මේ මහජනගේ තැන්පතු අඩු මිලට ගන්න නෙමෙයි. අද ලංකාවේ තියෙන ප්‍රධානම නායකරුවා ආණ්ඩුව. ආණ්ඩුව ආයතන. මේ බැංකු පොලි අනුපාතික සෙල්ලම් කරන සෙල්ලම දාන්නේ ආණ්ඩුවට ලාභ ලබන්න. 4%ට 5%ට අඩු කරන්නේ ආණ්ඩුවට ලාභ ලබන්නේ ඇයි? ආණ්ඩුව තමයි ප්‍රධාන නායකරුවා. ඒ නිසා ගරු කතානායකතුමනි ලංකා බැංකුව මහජන බැංකුව පාඩු ලාභ අඩු වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පාඩු වෙලා තිබෙනවා. මුල් මාස 8ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පාඩුව මිලියන 575යි. ඒ බැංකු පාඩු ලබනවා. රක්ෂණ සමාගම් පාඩු ලබනවා. මහ බැංකුව අධිපතිවරයා මා දැක්ක කිව්වා ගරු කතානායකතුමනි ඔහු විසින් කිව්වා අපේ රටේ මූල්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් තිබ්බත් මූල්‍ය ආයතන 20ක් තමයි සාර්ථක දුවන්නේ. ඉතිරි ප්‍රමාණය අසාර්ථකයි කියලා කිව්වා. તો මූල්‍ය ආයතන කඩාවැටෙමින් තිබෙනවා. මේ ණය අර්බුදය සෑම ශේෂ්ත්‍රයකට පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ 4 වෙනි අර්බුදේ ණය අර්බුදය. 5 වෙනි අර්බුදය ආදායම් බෙදී යාමේ විෂමතාවය. ග්‍රාමීය ජනතාවට තමන්ගේ ආදායම් නොලැබීමේ විෂමතාවයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මම අහන්නේ මේ පංචවිධ අර්බුදයට තමුන්නාන්සලා තියෙන විසඳුම මොනවද? එකක් කළු සල්ලි සුදු කරන්න. කාගේද කළු සල්ලි? දීවරයා ගාව තියෙනවද? ගොවියා ගාව තියෙනවද? මේ කළු සල්ලි කාගේද? පෞගේ කාලේ රාජ්‍ය දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු තමුන්නාන්සලා ගාව මේ සල්ලි ගොඩ ගැහිලා තියෙනවා. කුඩු ව්‍යාපාරයේ දෙන්නම් ගාව මේ කළු සල්ලි ගොඩ දැංගිලා තියෙනවා. මා දැක මදු සත්‍රන්න ගොඩ ගන්නකොට කිව්වා ඔහුගේ කෝටි 1000ක වත්කමක් තියෙනවා කිව්වා. කළු සල්ලි. නම් කුඩු ව්‍යාපාරිකයන් ගාව කළු සල්ලි තියෙනවා. ජාවාරම් කරුවන් ගාව කළු සල්ලි තියෙනවා. එතනෝල් ව්‍යාපාරිකයන් ගාව කළු සල්ලි තියෙනවා. මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය ගාව කළු සල්ලි තියෙනවා. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව මේ කළු සල්ලි ඇතුළු කරන්නලු නීති අනුකූල කරන්න 100ට එකක නාමික අගයකට. තමුන්නාන්සලා මොකද්ද මේ ආර්ථික තීන්දුව? ලෝකෙ තීන්දුව ගත්තු එහෙම නෙවෙයි. මේ රටේම තීන්දුවක් කරන් තියෙන කළු සල්ලි වලට මොකද්ද කරේ? මුදල් නෝට්ටු වෙනස් කරා. තියෙන මුදල් නෝට්ටු වල අලුත් නෝට්ටුවක් නිකුත් කරා. සල්ලි ඇවිල්ලා දාන්න බැංකුවල. 1970 දශකේ මේ විදිහේ මුදල් නෝට්ටු ඉන්දියාවේ මෑතකදී මුදල් නෝට්ටු වෙනස් කරා. ඒ ආරා තමයි කළු සල්ලි වලට ප්‍රහාර දුන්නේ. හැබැයි තමුන්නාන්සලා උපයා ගන්නවද කළු සල්ලි නීති අනුකූල කරන්න යොදනවා. ඊළඟ කරු කතානායකතුමනි රාජ්‍ය සේවකයන් තව
තමන්ගේ වැටුප මැදින් තව අතිරේක වැඩ කරන්න. වාසුදේව නානායක්කාර මහත්මයා හිතන මට දැනගන්න කැමතියි. මේ පැය 8 වැඩ දිනේ සකස් වුණේ නිකන් ඔළුවේ හැතුවිච්ච සිතවිල්ලක් නෙවෙයි. මේ පැය 24 බෙදෙනවා. පැය 8ක් වැඩ කරන්න. පැය 8ක් සංස්කෘතික ජීවිතේට. පැය 8ක් නිදා ගන්න. මෙහෙම තමයි පැය 24 බෙදෙන්න කරු කතානායකතුමනි. මේ මිනිස්සු කියන්නේ එන්ජින් නෙවෙයි. ඔයිල් මාරු කරලා, පාර්ට්ස් මාරු කරලා පැය 24ම දුවන මිනිස්සුන් නෙවෙයි එන්ජින් කිය. මිනිසුන් නේ එන්ජින් වගේ නෙවෙයි. ගරු කතානේ මිනිස්සු කියන්නේ සංස්කෘතික ජීවිතයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ පැය 8. හරි. ඒ නිසා තමයි පැය 8ක වැඩ දිනයක්, පැය 8ක සංස්කෘතික ජීවිතයක්, පැය 8ක නිදා ගැනීමක් තීරණය කරලා තිබෙන්නේ. හැබැයි තමුන්නාසලා කියන්නේ මොකද්ද? මේ පැය 8 සංස්කෘතික ජීවිතය කපන්න. වැඩ ඇරලා තව ජොබ් එකකට යන්න. ඒ නිසා කරු කතා අවසන් වශයෙන්ම අවසන් කරනවා. ඒ නිසා තමුන්නාසලාගේ මේ ආර්ථික උපාය මාර්ග සම්පූර්ණ වැරදි. අවසාන වශයෙන් කරු කතානායකතුමනි අපි දන්නවා ටයිටැනික් නෞකාව ගිලිනකොට අයිස්බර්ග් එකකින් අයිස් කන්දේ ටයිටැනික් නෞකාව හැප්පිලා පැය 2 විනාඩි 40කට අධික කාලයක් ගියා ඒ නැව සම්පූර්ණම ගිලෙන්නේ. හැප්පුණු විගස ගිලුන්නේ පැය 2 විනාඩි 40කට වැඩි කාලයක් ඒ නැව ගිලෙන්න ගියා. හැබැයි ඒ නැව ගිලෙනකන් ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක ප්ලේ කරා සෙල්ලම් කරා. නැව ගිලෙනකන්. දැනුත් ගරු කතානායකතුමනි එදා අයිස් කන්දේ හැප්පිලා ටයිටැනික් නෞකාව ගිලෙනකොට එහි බෑන්ඩ් එක නැව මුහුදුපත් වෙනකම් බෑන්ඩ් ගැහුවා වගේ මේ ආර්ථිකයේ මේ ආණ්ඩුව යනු ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක. නේද? බොහොම ස්තුතියි.